දවසක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔසෑමට අප මීට කලින් වැඩසටහනේදී ඉදිරිපත් කරනු ලැබුවේ දේශපාලන විද්‍යාව සහ දේශපාලනය අතර යම්කිසි වෙනසක් තියනවාද? ඒ වෙනස හඳුනාගන්නේ කොහොමද කියන එක පිළිබඳව අප අද දවසේ ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා තවත් වැදගත් දේශපාලන විද්‍යාත්මක පාඩමක් පිළිබඳව ඔබගේ දැනුම් සම්භාරය පුළුල් කර ගැනීම සඳහා සත්‍ය වශයෙන්ම මේ වෙනකොට ඔබ නිවසේ රැඳී සිටින කාල පරිච්ඡේදයක් අපේ දුවා දරුවන් අප පළවෙනියෙන් අද දවසේ අවධානය යොමු කරන්න උත්සාහ කරන්නේ දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර සම්බන්ධතාවයක් පවතිනවාද? ඒ සම්බන්ධතාවය කොයි විදිහටද ක්‍රියාත්මක වන්නේ කියන එක පිළිබඳව කාරණා පිළිබඳව සාරාංශකරණයක් සිදු කිරීම සඳහා අප මේ වන විට 12 වසරේ ඉගෙනු ලබන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ වෙන විට ඔබගේ පාසල් පද්ධතිය තුළ මේ පාඩම් මාලාව ඔබගේ ආචාර්යවරු විසින් අධ්‍යයනය කරලා තියෙනවා, හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම 13 වසර අපගේ විභාගයට සූදානම් වෙන අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවයන්ු මේ පිළිබඳව මනා දැනුමක් සම්පූර්ණ කරලා තියෙනවා. මේ දෙකොට්ටාසෙම එකතු කරගෙන ඒ වගේම අපේ සාමාන්‍ය ප්‍රේක්ෂකයනුත් එකතු කරගෙන අප මේ පාඩම් මාලාව සකස් කරලා තියෙන්නේ. අප මේට කලින් වැඩසටහනේදී පැහැදිලි කළ පරිදි දේශපාලන විද්‍යාවේ සහ දේශපාලනයේ ඇති වෙනස්කම් පිළිබඳව අපි සමාජය දැනුවත් කරනු ලැබුවා. අද දවසේ අපි සිදු කරනු ලබන්නේ කවරක්ද එසේනම් දේශපාලනයේ සහ දේශපාලනය අතර සම්බන්ධතාවය. දැන් මෙතනදී ඔබට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ මොකද දේශපාලනයේ සහ දේශපාලන විද්‍යාව එක වෙනස් වෙනවා කියලා තිබියදී දේශපාලනයේ සහ දේශපාලනය අතර සම්බන්ධතාවයක් පිළිබඳව අවධානය යොමු කරන නිසා අප දේශපාලනය සහ දේශපාලන විද්‍යාව කියන ඒ සංකල්පයන් දෙක එකිනෙකට විනාශ කර සැලකුවත් ප්‍රායෝගික සමාජය තුළ දේශපාලනය සහ දේශපාලන විද්‍යාව යන ඒ සංකල්පයන් දෙක අන්‍යෝන්‍ය වශයෙන් බැඳියාවක් ඒ වගේම රැඳියාවක් දක්වු ලබනවා. එහෙනම් අප අද දවසේ අවධානය යොමු කරලා සිද්ධ කරනු ලබන්නේ මේ විෂයන් දෙක අතර තියෙන සම්බන්ධතාවය, මේ විෂයන් සංකල්ප දෙක අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් අප අධ්‍යයනය කරා ඔබ මේනෝ දැනුවත් වෙලා දිනනවා දේශපාලනය කියලා කියන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියක් කියලා අපි පැහැදිලි කරා. දේශපාලනය කියන්නේ බල අරගලය. දේශපාලන විද්‍යාවට වඩා න්‍යායාත්මකයි අපි පැහැදිලි කරා. දේශපාලන විද්‍යාවෙන් සිදු කරන්නේ මිනිසුන්ගේ දේශපාලන චර්යාව, එහෙම නැත්නම් මේ බල අරගලයේ නියැලෙන දෙන ආකාරය අධ්‍යයනය කිරීම. එහෙනම් ඔබට එතනදී පැහැදිලි වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන් දේශපාලනය සහ දේශපාලන විද්‍යාව යම් ආකාරයකට සම්බන්ධතාවයක් දක්වනවා කියන එක. ඒක වෙනස්. අප සඳහන් කර පරිදි ඔබ මීට කලින් වැඩසටහනේදී මම ප්‍රකාශයපත් කරනු ලැබුවා. ප්‍රකාශ කළා පාසලේ වැටෙන් එහා පැත්තේ එහෙම නැත්නම් පාසලේ තාප්පෙන් එහා පැත්තේ තියෙන දේශපාලන ක්‍රියාවලිය තමයි අපි දේශපාලනය කියලා සලකන්නේ. ඒ වගේම දේශපාලන විද්‍යාව කියන්නේ ඔබ පාසල තුල අධ්‍යයනය කරනු ලබන දේ. ඒ නිසා අප මූලික වශයෙන් මේ දෙක වෙනස් සාධක දෙකක් පිළිබඳව වශයෙන් අපි කතා කළා. මේ දෙක සම්බන්ධතාවයක් දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී කරුණු අවබෝධ කරනු ලබනවා. එහෙමනම් අපි මේ දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර සම්බන්ධතාවය පිළිබඳව කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ සම්බන්ධතාවය ඇති කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රධාන නිර්ණායක දෙකක් අපි හඳුනාගත යුතුයි. ඔබ ඒ පිළිබඳව දැනුවත් විය යුතුයි. අප මේ නිර්ණායක දෙක ලෙස අපි සලකනු ලබන්නේ දේශපාලනය කිරීම කියන එක. පළවෙනි අර්ථය තමයි දේශපාලනය කිරීම කියන අර්ථය. අපි ඉංග්‍රීසි භාෂාවෙන් මේක සඳහන් කරා doing politics කියලා කියනවා. අනිත් සාධකය තමයි මේ දේශපාලනයේ හැදෑරීම කියන සාධකය. දේශපාලනයේ හැදෑරීම කියන සාධකය. එතකොට එකක් තමයි දේශපාලනය කිරීම කියන අර්ථය, අනෙක තමයි දේශපාලනයේ හැදෑරීම කියන අර්ථය. එවිට මෙන්න මේ සාධක දෙක, මෙන්න මේ නිර්ණායක දෙක ඔස්සේ තමයි ඔබ ඔබේ පිළිතුර සකස් කරන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයක් ඔබගේ විභාගයට යොමු කරලා තියෙනවා නම්. දේශපාලනය සහ දේශපාලන අතර සම්බන්ධතාවය පිළිබඳව අපි කරුණු අධ්‍යයනය කිරීමේදී ප්‍රධාන වශයෙන් අප අවධානය යොමු කරන්න ඕන අර්ථකථනයන් එහෙම නැත්නම් නිර්ණායකයන් දෙකක් තියෙනවා. දේශපාලනය කිරීම සහ දේශපාලනයේ හැදෑරීම කියන එක. ඒ නිසා අපි මේ ශේෂ්ඨ දෙක ඔස්සේ තමයි මේ දේශපාලනය සහ දේශපාලන විද්‍යාව සම්බන්ධතාවය පිළිබඳව සාකච්ඡා කරනු ලබන්නේ.
දේශපාලනය කිරීම ලෙස සැලකන්නේ කුමක්ද? දේශපාලනය කිරීම ලෙස සැලකුම් ලබන්නේ අපි කියනවා doing politics කියලා. ඒ කියන්නේ දේශපාලන වශයෙන් මිනිසා සමාජ තුළ ක්‍රියාකාරීත්වයන් දක්වන ආකාරය අපි කියනවා දේශපාලනය කිරීම කියලා. ඒකල කියන්නේ දේශපාලන වශයෙන් පුද්ගලයා සමාජය තුළ හැසිරෙන ආකාරය. අපි ගත්තොත් ඡන්දේ ප්‍රකාශ කිරීම, ආණ්ඩුව විවේචනය කිරීම, ඒ වගේම මැතිවරණ ක්‍රියාවලිය තුළ කටයුතු කිරීම, ඒ වගේම දේශපාලන පක්ෂ නිර්මාණය කර ගැනීම, ඒ වගේම දේශපාලන මතයන් ඒ දේශපාලන පක්ෂයන් තුළ ප්‍රචාරණය කිරීම, ඒ අපේක්ෂක වශයෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීම, ඊව නාම යෝජනා බාර දීම, නාම යෝජනා සකස් කිරීමේ ක්‍රියාවලිය, ඡන්දය මැතිවරණ කටයුතු පැවැත්වීම ක්‍රියාවලිය යනාදී වශයෙන් අපට මේ දේශපාලනය කිරීම කියන අර්ථය තුල තියෙන ලක්ෂණ ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන්. ළමයිට සරලවම ප්‍රකාශ කළොත් මිනිසුන් අර අප පාසලෙන් එළි තාප්පෙන් එළි සිදු කරන දේශපාලන ක්‍රියාකාරීත්වයන් අපි තාම සරලව කියනවා දේශපාලනය කිරීම කියලා. දැන් ඔබට පැහැදිලි දේශපාලනය කිරීම කියලා කියන්නේ ප්‍රායෝගික වශයෙන් දේශපාලන කටයුතු වල මිනිසුන් කටයුතු කිරීම. ඔබ මැතිවරණ වේදිකාවේ කතාවක් පවත්වනවා දැක්කනම්, ඔබ ආණ්ඩුවක් විවේචනය කරනවා දැක්කනම්, ඔබ ජන මාධ්‍යයෙන් දේශපාලන ප්‍රචාරය ලබා දෙනවා දැක්කනම්, අන්න එතන තියෙන්නේ මොකද්ද දරුවනි? දේශපාලනය කිරීම කියන අර්ථයයි. අප දකිනවා දේශපාලඥයන්. දැන් කවුද මේ දේශපාලනය කිරීම තුළ බොහෝ විට යෙදෙන්නේ? අපි කලින් දවසකදී අවධානය යොමු කරපු ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් දෙකක් තමයි දේශපාලනය කිරීම තුළ අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ කවුද? එක පිරිසක් තමයි අපි කියන්නේ දේශපාලඥයන්. අනෙක් පිරිස තමයි කවුද? දේශපාලන පක්ෂ කියන සාධකය. එකක් තමයි දේශපාලඥයන්, අනිත් සාධකය තමයි දේශපාලන පක්ෂ. එහෙනම් අපිට පේනවා දේශපාලනය කිරීම තුළ වැඩිමනක් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ භූමිකා දෙක, දේශපාලන පක්ෂ සහ දේශපාලඥයන් කියන ඒ ප්‍රධාන ප්‍රවණතා දෙක, ප්‍රධාන භූමිකා දෙක තමයි දේශපාලන කිරීම තුළ අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි ඔබට? එතකොට අප දකිනවා එහෙනම් මේ දේශපාලනය කිරීම සඳහා පුද්ගලයෙකුට යම්කිසි දැනුමක් අවශ්‍යද කියලා. මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් දේශපාලනය කිරීම සඳහා පුද්ගලයෙකුට යම්කිසි විශේෂඥ දැනුමක් අවශ්‍යද? ඔබ දන්නවා වෛද්‍යවරයෙකුට විශේෂඥ දැනුමක් අවශ්‍යයි ප්‍රතිකාර ලබා දීම සඳහා. ගුරුවරයෙකුට විශේෂඥ දැනුමක් අවශ්‍යයි ගුරුවරයෙක් වශයෙන් ඒ භූමිකාව ඉටු කිරීම සඳහා. ඒ වගේම ඉංජිනේරුවෙකුට ඒ සම්බන්ධ විශේෂ දැනුමක් අවශ්‍යයි ඒ ක්‍රියාවලියේ නියැලීම සඳහා. ඒ වගේම දක්ෂ ප්‍රබල නළුවෙකුට අවශ්‍යයි ඒ සම්බන්ධව විශේෂඥ දැනුමක් ඒ සඳහා ක්‍රියාත්මක කරන සාර්ථක වෙන්න. මම අහනවා ඔබගෙන් කලින් වගේ දේශපාලනය කිරීම කියන සාධකය තුළ පුද්ගලයෙකුට යම්කිසි ඒ වගේ විශේෂඥ දැනුමක් අවශ්‍යද? එහෙනම් අපි සඳහන් කරනවා දේශපාලනය කිරීම සඳහා පුද්ගලයෙකුට විශේෂඥ දැනුමක් අවශ්‍ය නොවේ. එහෙනම් දරුවනේ මතක තියාගන්න දේශපාලනය කිරීම සඳහා විශේෂඥ දැනුමක් ඒ ආශ්‍රිත විශේෂ දැනුමක් ඒ ආශ්‍රිත අපි කියන ශාස්ත්‍රීය දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි උදාහරණ වශයෙන් ගත්තොත් ඔහුට ඒ ආශ්‍රිත උපාධාරයේ වශයෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් දේශපාලනය කිරීම සඳහා මොනවද අවශ්‍ය? අපි පැහැදිලි කරමු. දේශපාලන ක්‍රියාවලියේ නියත වීම සඳහා පුද්ගලයෙකුට අවශ්‍ය සාධකයන් මොනවාද? දේශපාලනය කිරීම සඳහා අවශ්‍ය සාධකයන් මොනවාද? ඒ අවශ්‍ය වන්නේ ඔහුගේ හොඳට මතක තියාගන්න දරුවනි එකක් තමයි ඔහුගේ කැපවීම අවශ්‍යයි. හොඳට මතක තියාගන්න. දේශපාලනය කිරීම තුළ ඔහුට අවශ්‍ය ප්‍රධාන සාධකයක් තමයි ඔහුගේ ප්‍රධාන ලක්ෂණයක්, ගති ලක්ෂණයක් විය යුත්තේ කැපවීම තියෙන්න ඕන පුද්ගලයෙකුට. තමාගේ දේශපාලන වැඩපිළිවෙල, තමාගේ ඒ ආර්ථික වැඩපිළිවෙල සාර්ථකව කර ගැනීම සඳහා එයාට කැපවීමක් තියෙන්න ඕනේ. කැපවීම අති දක්ෂ කැපවීමක් කළ යුතුයි. තමාගේ සමාජ ජීවිතේ පරදුවට තබලා ඔහු දේශපාලන ක්‍රියාකාරීත්වයේ යෙදෙනවා. ඒ කියන්නේ විවිධ දේශපාලන ප්‍රචණ්ඩකාරී තත්වයන් එනවා. ඒ වගේම ප්‍රතිවාදීන්ගෙන් විවිධ බලපෑම් එනවා. ඒවා මැඩගෙන ඒ වගේම තමාගේ දේශපාලන පක්ෂයේ හිතවතුන්ගෙන්, සමකාලීනයන්ගෙන්, නායකයන්ගෙන් විවිධ බලපෑම් එනවා. මේ බලපෑම් වලින් ඉදිරියට යන්න ඔහුට කැපවීමක් අවශ්‍යයි. ඒ වගේම ඔහුට අවශ්‍යයි දක්ෂතාවයක්. අප දරුවෝ මතක තියාගන්න ඕනේ කැපවීමක්, දක්ෂතාවයක් අවශ්‍යයි. ඒ වගේම ඔහුට දැඩි අධිෂ්ඨාන ශක්තියක් අවශ්‍යයි. ඔහුට අධිෂ්ඨාන ශක්තියක් තිබිය යුතුයි. දේශපාලනය කිරීම සඳහා පුද්ගලයෙකු වශයෙන් කැපවීමක් තියෙන්න ඕනේ නේද දරුවනි? මතක තියාගන්න. දක්ෂතාවයක් තියෙන්න ඕනේ. අධිෂ්ඨාන ශක්තියක් තියෙන්න ඕනේ.
එවිට තමයි ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය ජනතාව අතර ඉදිරියට ගමන් කරන්න ඒක ජනප්‍රිය වෙන්න බලපෑම් කරනු ලබන්නේ. එහෙනම් අපිට පැහැදිලි දේශපාලනය කිරීම කියන සාධකය තුළ විශේෂඥ දැනුමක් පුද්ගලයාට අවශ්‍ය වීම පිළිබඳව අප එතරම් අවධානය යොමු කරන්නේ නැහැ. එහෙනම් ඔහුට අවශ්‍ය වෙන්නේ මොනවද? කැපවීම. පළවෙනි තමයි කැපවීම, දෙවෙනි තමයි දක්ෂතාවය, අධිෂ්ඨාන ශක්තිය, විශේෂයෙන් යාගේ පෞරුෂත්වය අපිට අවශ්‍යයි දේශපාලනය කිරීම තුළ ඉදිරියට ගමන් කරන්න. දැන් පෞරුෂත්වය කියන සාධකය ගත්තාම අපි හිතමු දැන් මේ දේශපාලන ක්‍රියාවලියේ සිටින පුද්ගලයෙකු සමහර විට දේශපාලන මැතිවරණයකින් ජයග්‍රහණය කරලා മന്ത്രിවරේ සමහරට ඇමතිවරේ අගමැතිවරයෙක් වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි ඉන්දියාව ගත්තාම ඉන්දියාවේ අප පළවෙනි අගමැති නේරුගේ දියණිය තමයි ඉන්දිරා ගාන්ධි කියලා කියන්නේ. එතකොට ඉන්දිරා ගාන්ධි දේශපාලන අලුත් 1980 දශකයේ වෙනකොට ඇය දේශපාලන ක්‍රියාකාරීත්වයේ පළවෙනි අගමැතිවරියක බවට පරිවර්තනය වෙනවා ඉන්දියා දේශපාලනය තුළ. නමුත් ඇයගේ දක්ෂතාවය නිසා අර ජවහර්ලාල් නේරු අගමැතිවරයාත් එක්ක කැබිනට් මණ්ඩලයේ කටයුතු කරපු ඒ ඇමතිවරු ඉන්නවා. එයාගේ සමකාලීන තාත්තාගේ සමකාලීන මේ මිතුරන් ඇමතිවරුන් වශයෙන් කැබිනට් මණ්ඩලයේ කටයුතු කරනවා. එවැනි අවස්ථාවක මේ අගමැතිවරුන්ගේ අධිෂ්ඨාන ශක්තිය, දක්ෂතාවය, පෞරුෂත්වය නිසා මොකද වෙන්නේ? ඇය අර සියලු ඇමතිවරුන් මෙල්ල කරගෙන දක්ෂ අගමැතිවරයෙකු වශයෙන් ඉන්දිරා ගාන්ධි ඉන්දියාව තුළ ඉදිරියට ගමන් කරනවා. අපිට පැහැදිලි එහෙම දේශපාලනය කිරීම සඳහා පුද්ගලයෙකුට විශේෂඥ දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි දකිනවා ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කරපු රොනල්ඩ් රේගන් කියලා කියන්නේ ජනප්‍රිය නළුවෙක්. නමුත් මේ ජනප්‍රිය නළුවෙක් වශයෙන් එයා කටයුතු කළත් මොකද වෙන්නේ? එයාගේ මේ කැපවීම, දක්ෂතාව, අධිෂ්ඨාන ශක්තිය නිසා එයා සාර්ථක ජනාධිපතිවරයෙක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ තුර ඉදිරියට ගමන් කරනු ලබනවා. එහෙනම් අපිට වඩාත් පැහැදිලි අපි කතා කරා දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර සම්බන්ධතාවය පිළිබඳව අවධානය යොමු කරද්දී ප්‍රධාන අර්ථකථනයන් නිර්ණායකයන් දෙකක් ඔස්සේ අපි මේ කරුණු අධ්‍යයනය කරනවා. එකක් තමයි දරුවනේ දේශපාලනය කිරීම කියන අර්ථය. අපි ඒකයි අවධානය යොමු කළේ. ඒකයි මේ පිළිබඳව අපි සාකච්ඡා කරනු ලැබුවේ. එහෙනම් දේශපාලනය කිරීම කියන අර්ථය අපිට පැහැදිලි මෙන්න මේ ආකාරයට. එහෙනම් අපි ඒක අනිත් සාධක ගැන අවධානය යොමු කරනවා. දේශපාලනය හැදෑරීම. මේකෙන් සිදු කරන්නේ මොකක්ද? දැන් දේශපාලනය කිරීම කියන එක අපි පැහැදිලි කළා. එතන විධිමත් ලෙස ක්‍රියාකාරීත්වයක් සිදු වුණේ නැහැ. එතන දක්ෂතාවයක්, එතන හැකියාවක් කියන දේ පිළිබඳව කතා කළා විනා ඒතර විශේෂ දැනුමක් ගැන කතා කරේ නැහැ. එහෙනම් මතක තියාගන්න දරුවනේ දේශපාලන හැදෑරීම සිදු වෙන්නේ කොහොමද? දේශපාලන හැදෑරීම සිදුවන්නේ පුද්ගලයෙකු සාක්ෂිය ලෙස දේශපාලනය හැදෑරීමයි. දැන් ඔබ සිදු කරන්නේ බොහෝ විට එවැනි තත්ත්වයක්. සාක්ෂිය ලෙස විෂය නිර්දේශයක්, එවැගේම විධිමත් ආයතනයක්, විධිමත් ආචාර්යවරුන් යටතේ ඔබ අධ්‍යයනය කරනු ලබනවා. එහෙනම් ඔබ මේ සඳහා ඔබට විශේෂඥ දැනුමක් අවශ්‍යද? අන්න අපි ගැටලුවක් ඇති වෙනවා. ඔබට මේ සඳහා විශේෂඥ දැනුමක් අවශ්‍යයි. ඔබ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නේ ඔබ සාමාන්‍ය පෙළ සමත් කරලා උසස් පෙළ විෂය නිර්දේශය යටතේ. ඔබ එතනින් ගියාම විශ්වවිද්‍යාලයට ගියාම ඔබ උසස් පෙළ විෂය නිර්දේශයන් යටතේ වැදගත් සමාර්ථයන් 3ක් අරගෙන දක්ෂයෙක් වශයෙන් තමයි ඔබ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඔබ විශේෂ දැනුමක් සහිතව තමයි ඔබ ඒ අධ්‍යයනය කරන්නේ. අපිට පැහැදිලි එහෙමනම් දේශපාලන හැදෑරීම සඳහා විශේෂ දැනුමක් අවශ්‍යයි. විශේෂ දැනුමක් අවශ්‍යයි දේශපාලනය කිරීම සඳහා. එහෙනම් අපිට මනාව මෙතනදී පැහැදිලි වෙනවා දරුවනි දේශපාලන හැදෑරීම සාක්ෂියස දේශපාලන හැදෑරීම කියන ක්‍රියාවලිය දේශපාලනය කිරීම වෙනස් වෙනවා. අපි බලනවා දේශපාලන හැදෑරීම තුළ සිදු කරන්නේ මොනවද? ඒකයි අපි මූලික අවධානය යොමු කරන්නේ. දේශපාලන හැදෑරීම තුළ සිදු කරන්නේ කුමන දේවල්ද අපි අධ්‍යයනය කරන්නේ කියන එක පිළිබඳව. දැන් ඔබට මම කලින් පැහැදිලි කළා දේශපාලන කිරීම තුළ මොනවද කරන්නේ කියලා. දැන් මතකයේ නැගුවොත් ඔබ දන්නවා ආණ්ඩුව විවේචනය කිරීම කියලා කිව්වා. ඒ වගේම ඡන්දය ප්‍රකාශ කිරීම කියලා කිව්වා. ඒ වගේම මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම යන ආදී වශයෙන් අපි මේ දේශපාලන ක්‍රියාකාරීත්වයන් පිළිබඳව දේශපාලන කිරීම තුළ අපි අවධානය යොමු කළා. නමුත් අපි අහුවොත් දේශපාලන හැදෑරීම තුළ මොනවද හදාරන්නේ? එහෙනම් තාම සරලව මේ දරුවෝ මතක තියාගන්න දේශපාලන හැදෑරීම තුළ අවධානය යොමු කරනු ලබන්නේ මොනවද? අප කලින් සඳහන් කළ දේශපාලන කිරීම තුළම තිබුණු මේ ප්‍රායෝගික දේවල් තමයි දේශපාලන හැදෑරීම තුළ අප අධ්‍යයනය කරනු ලබන්නේ. උදාහරණයක් විදිහට ගත්තාම ආණ්ඩු බලය ලබා ගන්නේ කෙසේද? ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා දේශපාලඥයන් කුමන ප්‍රතිපත්තීන් ක්‍රියාවට නංවන්නේද? කුමන ප්‍රතිපත්තීන් හඳුන්වා දෙන්නේද?
ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මොනවාද? නීති රීති පද්ධති මොනවාද? ඒ වගේම නියෝජන ක්‍රම කියලා කියන්නේ මොනවද? ඒ වගේම දේශපාලන සංස්කෘතිය කියන්නේ මොකක්ද? දේශපාලන වශයෙන් පවතින ප්‍රචණ්ඩත්වය කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම දේශපාලන වශයෙන් තියෙන ගැටුම් කියලා කියන්නේ මොනවද? ඒ වගේම යුද්ධය හා සාමය කියලා කියන්නේ කුමන ක්‍රියාවලින් නිසා ආශ්‍රිත ක්‍රියාවලින් මොනවද? ඒ වගේම අන්තර්ජාතික වශයෙන් සිදු කරන දේශපාලන ක්‍රියාකාරීත්වයන් මොනවද? අන්තර්ජාතික වශයෙන් ඒ සිදු කරන බල අරගලයේ ස්වභාවය කුමක්ද? ඊ අන්තර්ජාතික දේශපාලනය තුළ වැදගත් වෙන භූමිකාවන් මොනවද? ඒ භූමිකාවන් සාධනය කරගෙන සාර්ථක වශයෙන් ඉදිරියට යන රාජ්‍යයන් මොනවද? යනාදී වශයෙන් වූ සාධකයන් තමයි දරුවනි අපි අධ්‍යයනය කරනු ලබන්නේ. ඔබට නැවතත් පැහැදිලි කළොත් දේශපාලනයේ හැදෑරීම තුළ අපි සිදු කරන්නේ මොනවාද? අප කලින් දේශපාලනය කිරීම තුළ මිනිසුන් කරන ක්‍රියාකාරීත්වයන් අධ්‍යයනය කිරීමයි. අපි නැවතත් පැහැදිලි කරොත් ආණ්ඩුව විශ්ලේෂණය කරන ආකාරය, ආණ්ඩු බලය ලබා ගන්න ආකාරය, ආණ්ඩුව ඒ බලය ලබා ගැනීම සඳහා දේශපාලනයක දරන ප්‍රයත්නයක්, දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වයන්, ඒ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති, ඒ වගේම දේශපාලන වශයෙන් දේශපාලන සංස්කෘතිය, දේශපාලන වශයෙන් මිනිසු සමාජයේ හනුගත වෙලා තියෙන ආකාරයන්, ඒ වගේම දේශපාලන සමාජානුයෝජනයන් යනාදී වශයෙන් වූ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව අධ්‍යයනය කරනවා. අපි කියවා යුද්ධය හා සාමය, ගැටුම් නිරාකරණය, ප්‍රචණ්ඩත්වය වගේ දේවල් ගැන අධ්‍යයනය කරනු ලබනවා. එතකොට මේ සිදු කිරීම සඳහා දැන් මෙතන අපි අධ්‍යයනය කරන්න යන්නේ දේශපාලනය කිරීම කියන එක දරුවනේ. අපි කරන්නේ අපි දකින්න දෙයක්, අපි ක්‍රියාකාරීත්වයක් ලෙස තියෙන දෙයක් තමයි දේශපාලනය කිරීම තුළ තියෙන්නේ. එතන තියෙන කැපවීම, දක්ෂතාව, අධිෂ්ඨානයේ මත තමාගේ ප්‍රතිරූපී වර්ධනය කරගන්න. මෙතන හිමනේ විශේෂ දැනුමක් එක්කයි මේ සිදු කරන්නේ. ඒක අධ්‍යයනය කරන්නේ කොහොමද? අන්න වැදගත් දෙයක් අපි කතා කළා. අපි කියනවා ළමයි විද්‍යාත්මක ක්‍රමයේ භාවිතයට ගන්නවයි කියලා. විද්‍යාත්මක ක්‍රමවේදයේ භාවිතයට ගන්නවයි කියලා අපි කියනවා. විද්‍යාත්මක ක්‍රමවේදය කියන එක ඔබ මේ ආචාර්ය ඔබට පැහැදිලි කරලා තියෙනවා. අපි කියනවා ඒ කියන්නේ යම්කිසි ගැටලුවක් වඩාත් පියවරෙන් පියවර සාධනය කර ගැනීම සඳහා භාවිතයට ගන්න ආකාර අපි කියනවා දත් එක් රැස් කිරීම. හොඳට මතකයි ඔබට. දත් එක් රැස් කිරීම, පිළිවෙලකට යා කිරීම, වර්ග කිරීම, නිරීක්ෂණය කිරීම, විශ්ලේෂණය කිරීම, අවසන් නිගමනය ලබා ගැනීම. අපිට යම්කිසි දේශපාලන වශයෙන් තියෙන ගැටලුවක්, අපිට දේශපාලන ලෝකයේ තියෙන ගැටලුවක් දේශපාලන විද්‍යාඥයන් අධ්‍යයනය කරද්දී මොකක්ද යොදාගන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය. ඒ කියන්නේ දත් එක් රැස් කරනවා සමාජයේ. ඒවා නිරීක්ෂණ විශ්ලේෂණ අනතුරු මොකද කරන්නේ? අවසාන වශයෙන් නිගමනයක් ලබා ගන්නවා. දත් එක් රැස් කිරීම, පිළිවෙලකට යා කිරීම, වර්ග කිරීම, නිරීක්ෂණය, විශ්ලේෂණය සහ අවසන් නිගමනය කියන ඒ තත්ත්වයන් පදනම් කරන අවසන් වශයෙන් ලබා ගන්නා වූ නිගමනයන් පදනම් කරගෙන තමයි දේශපාලනයේ හැදෑරීම සිදු කරන්නේ. එහෙනම් අපිට තවත් පැහැදිලි දේශපාලනයේ හැදෑරීම තුළ සිදු කරන්නේ දේශපාලනයේ ඇතුලේ තියෙන දේවල් විද්‍යාත්මක හැදෑරීමක්. විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතයට කරලා විද්‍යාත්මක ක්‍රමවේදය කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කළා. එහෙනම් අන්න ඒක තමයි දේශපාලන හැදෑරීම තුළ සිදු කරන්නේ. ඒ තුලින් මොකද වෙලා තියෙන්නේ එහෙනම්? ඔබට පැහැදිලි නම් එහෙනම් අපි කිව්වේ දේශපාලනයේ සහ දේශපාලන විද්‍යාව අතර සම්බන්ධතාවයක් තියෙනවා. මේ දෙක වෙනස්. හැබැයි සම්බන්ධ වෙනවා. මෙන්න මේ ශේෂ්ත්‍රයක දේශපාලනය කිරීම සහ දේශපාලන හැදෑරීම කියන ශේෂ්ත්‍රය යටතේ. එතකොට දේශපාලනය කිරීම තුළ තියෙන දේ තමයි දේශපාලන හැදෑරීම තුළ හදාරන්නේ. එතකොට මේ දේශපාලනය තුළ හදාරන උදාහරණයකට ගත්තාම අපි වෛද්‍ය විද්‍යාත්මකව ගත්තොත් එහෙම දැන් කොරෝනා රෝගේ හැදෙන්නේ කොහොමද? ඒ විෂ බීජය නසන්නේ කොහොමද? කියන එක පිළිබඳව වෛද්‍ය විශේෂඥයෝ පරීක්ෂණය කරනවා. ඒ වගේ වැඩක් මේ කරන්නේ. දේශපාලනය කිරීම තුළ තියෙන හට ගන්න අර්බුද අපි කියනවා ගැටුම් ඇති වෙනවා දේශපාලන ලෝකේ. අපි මොන ගැටුම් निराකරණය කරන්නේ කොහොමද? අන්න දේශපාලන විද්‍යාඥයා. ඒක ගැටුම් निराකරණය කරන්නේ මේ ක්‍රීමේ ක්‍රමය හොයලා ඒ තුළ හතරකට උපදලා අපිට හැදෙන්නේ අපිට දේශපාලන විද්‍යාවේ එකතු වෙන අපිට මොකද්ද? ගැටුම් निराකරණය කියලා විෂය ධාරාවක්. අන්න බලන්න. ගැටුම් निराකරණය කියලා. ගැටුම් निराකරණය කියන විෂය ධාරාව ඔබ තුළ ඇවිල්ලා තියෙන්නේ කොහොමද? කුමක් නිසාද? ගැටුම් निराකරණය එන්නේ ඇයි? දේශපාලනයේ කිරීම තුළ ගැටුම් හටගෙන තියෙනවා සමාජයේ. ඒ ගැටුම් අධ්‍යයනය කරන දේශපාලන විද්‍යාඥයා ඒ ගැටුම් අධ්‍යයනය කිරීම නිසා මොකද්ද හැදුනේ? අන්න සංකල්පයක් ගොඩනැගුවා දේශපාලන විද්‍යාඥයෝ ගැටුම් निराකරණය. ගැටුමක් යන කුමක්ද? ගැටුම් හටගන්නේ ගැටුම් විසඳිය හැකිද? එහා විසඳිය හැකි ක්‍රමය කුමක්ද? අන්න අද ගැටුම් निराකරණය කියන සංකල්පය නිර්මාණය වෙනවා. එහෙනම් අපිට පැහැදිලි. අප දේශපාලන වශයෙන් හටගන්න අර්බුදයන් දැන් බලනවා දේශපාලනය කිරීම තුළ කුලයේ කියන සාධකයේ වැදගත් වෙලා තියෙනවා. කුලයේ බලපෑම් කරනවා දේශපාලන ක්‍රියාවලියට කියලා මතු පිටින් දේශපාලන ලෝකේ කතා වෙනවා. අපිට අධ්‍යයනය කරන්න පුළුවන් කුලයේ දේශපාලනට බලපානවද? එහෙනම් කුලයේ දේශපාලන බලපෑම් ප්‍රතිඵල තියෙනවද?
මේක ඇත්තක්ද සමාජයේ දත් එක්රැස් කරලා පරීක්ෂණ විශ්ලේෂණ කරලා නිගමනයේ මේ හැකියාවක් තියෙනවා. අන්න අපි කියනවා ඇත්තම කුලයේ දේශපාලන බලපානවා. එහෙම නැත්නම් කුලයේ දේශපාලන බලපාන්නේ නැහැ. ආගම දේශපාලන බලපානවා කියලා ප්‍රායෝගික ලෝකේ කතා වෙනවා. අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. දත් එක්රැස් කරලා පිළිවෙලට යා කරලා වර්ග කරලා නිරීක්ෂණය කරලා අවසාන වශයෙන් නිගමනය කරන ඇත්තම ආගම දේශපාලන බලපානවාද කියලා. දැන් දරුවේ හරියම ලේසි සංකල්ප. ඔබට පැහැදිලි. දේශපාලනය කිරීම තුළ තියෙන බොහෝ සංකල්පයන් ඒ ප්‍රායෝගික තත්ත්වයන් දේශපාලන හැදෑරීම තුළ අපි අධ්‍යයනය කරනු ලබනවා. ඒ තුලින් මොකද වෙන්නේ? අන්න වැදගත් දෙයක්. මොකද වෙන්නේ? දේශපාලනය කිරීම තුළ හටගන්න ගැටලු නිසා, ඒ ගැටලු අධ්‍යයනය කිරීම නිසා විශේෂ දේශපාලන විද්‍යාවේ වඩාත් ඉදිරියට ගමන් කරනවා. විශේෂ දේශපාලන විද්‍යාව වඩාත් ඉදිරියට ගමන් කරනු ලබනවා. අන්න ඒ නිසා තමයි දේශපාලන විද්‍යාව විශේෂ කාලීනව වෙනස් වීම වලට බාධනය කරන්නේ. ඔබ දේශපාලන විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ දකින ප්‍රශ්න මාලාවෙන් එකක් අපි දැක්ගත්තොත් එක ප්‍රශ්නයක් අපි කතා කළොත් දේශපාලන විද්‍යාවේ විශේෂේෂය දෛනිකව කාලීනව වෙනස් වීම වලට ලක්ව ඇත හඳුන්වා දෙන්න. අපිට මෙතනම සාධනය කරන්න පුළුවන්. ඒ හේතුව තමයි දේශපාලනය කිරීම තුළ හට ගන්නා ගැටලු විසඳීම තුළින් දේශපාලන විද්‍යාව නව සංකල්ප ඉදිරිපත් වෙනවා. නව විශේෂේෂ කරා ගමන් කරනවා. එහෙම එතකොට අප අවධානය යොමු කරේ දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර සම්බන්ධතාවයක් තියෙනවද? එහෙනම් මේ සම්බන්ධතාවය කොයි ආකාරයේ යටතේද සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ? එහෙනම් දේශපාලනය සහ දේශපාලන අතර සම්බන්ධතාවය පිළිබඳව කතා කරේ දරුවනේ දේශපාලනය කිරීම සහ දේශපාලන හැදෑරීම කියන ශේෂ්ත්‍ර දෙක ඔස්සේ අපි අවධානය යොමු කරන්න ඕනේ. එතකොට අපිට පැහැදිලි මෙන්න මේ ප්‍රායෝගික ලෝක ඒ ක්‍රියාත්මක දේශපාලන ක්‍රියාවලිය ඔස්සේ තමයි දේශපාලන හැදෑරීම සිදුවන්නේ. ඒ තුලින් දේශපාලන විද්‍යාව විශේෂේෂයක් වඩාත් ඉදිරියට ගමන් කරනවා කියන එක පිළිබඳව අපිට කරුණු හඳුනා ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් ඔබට අවසාන වශයෙන් අප පැහැදිලි කරනවා ඔබගේ දේශපාලන විද්‍යාවේ පළවන ඒකකේ දෙවෙනි පාඩම තමයි අපි මේ පැහැදිලි කරේ ඊටාම සරලව. මේ පිළිබඳව ඔබගේ පාසලේ ආචාර්යවරු වඩාත් පැහැදිලි කිරීම සිදු කර ඇති. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. මම ඔබට කෙටි උදව්වක් තමයි මේ ඊටාම සරලව පැහැදිලි කරේ ලබා දුන්නේ. ඔබ මේ සම්බන්ධයෙන් කෙටි සටහනක් භාවිතයට අරගෙන ඔබගේ ආචාර්යවරුන්ගේ මේ සතහන් උපයෝගී කරගෙන මතකයේ අවදි කරගන්න. මේ ආශ්‍රිතව ප්‍රශ්න හැදීමේ ස්වභාවය වැඩි. ඒ නිසා ඔබ නිතරම උනන්දු වෙන්න දේශපාලන සහ දේශපාලන සම්බන්ධතාවය එහිමෙහි යමින් පිළිතුරක් ගොඩනගනවට වඩා මෙන්න මේ නිර්ණායක දෙක ඔස්සේ ඔබගේ විෂය නිර්දේශයේ වගේම අපගේ ගුරුවත් පොත් තුළ ප්‍රකාශ කරලා තියෙන අපගේ ප්‍රශ්න පත්‍රයේ නිර්මාණය කරන ආචාර්ය මණ්ඩලයන් අවධාරණය කරලා තියෙන්නේ මෙන්න මේ ශේෂ්ඨ දෙක ඔස්සේ දරුවන්ගේ දැනුම වර්ධනය කරන්න මෙන්න මේ සම්බන්ධතාවය සම්බන්ධව. එහෙමනම් මේ සියලු කටයුතු පිළිබඳව ඔබගේ දැනුම නැවත අලුත් කරගන්න. ඒ තුලින් ඔබ විෂය පිළිබඳව ප්‍රවීණයෙකුට පරිවර්තනය වෙන්නට ශක්තිය ලැබෙයි මා ප්‍රාර්ථනා කරනවා. ඔබ අපගේ YouTube channel එක නරඹමින් ඒක subscribe කරමින් ඔබගේ යහළුවන්ට හිතවතුන්ට ඒ පිළිබඳව දැනුවත් කරමින් අපට ලබන සහයෝගය අප ඊටාම වැදගත් ලෙස සලකනවා. මම හිතන්නේ අපගේ යටත්කරණයේ ආශ්‍රිත අපි පැවැත්වූ ඒ සම්මුඛ සාකච්ඡාව ගොඩක් ජනතාව අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේ අපි ඉදිරි වැඩසටහන් සාකච්ඡාමය මාර්ගයේ වැඩසටහන් ඉදිරිපත් කරනවා. අපගේ YouTube channel එකේ ප්‍රධාන කොටස් කීපයක් යටතේ තමයි අපි අවධානය යොමු කරන්නේ. එකක් මේ වගේ ඉගෙනීම් ක්‍රියාවලිය ඉදිරියට ගන්නවා වගේම සාකච්ඡා මාර්ගයෙන් වැඩසටහන් සම්පාදනය කරලා තියෙනවා. ඒ සඳහා අපගේ කාර්ය මණ්ඩලයේ විශාල වශයෙන් අපට උදව් වෙනවා. ඒ සියලු දෙනාට ස්තුතිය ලබා දෙමින් මතක් කරමින් ඒ වගේම අපගේ මේ දැනුම ඉදිරියට ලබා ගැනීම සඳහා අපිට උදව් කරන අපගේ ආචාර්යවරු සිහිපත් කරමින් ඒ වගේම අපගේ ප්‍රියාදර ශිෂ්‍යාවන් හලාවත කාමෙල් බාලිකාවේ ශිෂ්‍යාවන් ඒ සහයි අපගේ සියලු ප්‍රදේශීය දරුවන්ද සිහිපත් කරමින් අප ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා.